අදහාගත නොහැකි දෑසින් මොහොතක් කොරිඩෝව දෙස බලා සිටි වරුණි තමා මේ දකින්නේ සිහිනයක්ද යන්න තහවුරු කර ගැනීමට පිටි අත්ලෙන් දෑස් පිස දමා නැවතත් ඉදිරිය දෙස නෙත් හෙළුවාය. නැත. ඈ ඉදිරියේ කිසිවක් පෙනෙන්නට තිබුණේ නැත. ඉදිරියෙන් තිබූ ජුගුප්සා ජනක රුව අතුරුදහන්ව තිබුණි. එකෙනෙහිම දෙවරක් පමණ ගැහිමින් ආයාසයකින් මෙන් දැල්ලුණු විදුලි පහන ෂණයකින් දැල්වී අඳුරු කොරිඩෝව ඒකාලෝක කළේය. ගැහිමින් තිබූ ලය දිගු හුස්මකින් පුරවාගත් ඇය තවමත් වෙවුලමින් පැවති දෙපා ඍජුකොට සිටගත්තාය. නමුත් අද්භූත සිදුවීම් පෙළ තවමත් අවසන් නොමැති බවට එක් සාක්ෂියක් ඉතුරු වී තිබුණි. ඇගේ කාමරයට යාබද කාමරෙහි දොර අඩක් විවෘතව පැවති අතර ඇතුළත වූ ඝන අඳුර අතරින් එකිනෙකට ලංව පිහිටි කෝපාග්නියෙන් රත් පැහැගැන්වුණු ගිනි පුළිඟු දෙකක් වන් කුඩා දෑස් යුග්මයක් පමණක් ඈ දෙසට යොමු වී තිබෙනු පෙනෙන්නට විය. වහා සිහි එළවාගත් ඈ සිය කාමරයට වැටි ద్వාරය වසා දමා අගුළු දැම්මේ අවසිහියෙන් මෙනි. මොහොතකට පෙර ආතුව සීතල ජලයෙන් ස්නානය කර සිටියත් මේ වන විට ඇගේ මුළු මහත් ශරීරයම තෙමා දමමින් දහදිය ගලන්නට පටන්ගෙන තිබුණි. ජලයෙන් හා ගලා යමින් පැවති දහදියෙන් තෙත්ව පැවති චීත්තය පිටින්ම වසා තිබූ ద్వාරයට පිටදී බිම හිඳගත් ඈ සිහින් හඬකින් ඉකි ගසමින් අඩන්නට වූවාය. මද වේලාවක් අඩමින් සිටි ඈ එක්වරම නිහඬව දැවමය දොරට එක් කනක් තබා අසා සිටින්නට වූයේ හිතෙහි ෂණයකින් නැති වූ සිතුවිල්ලක් සමගිනි. ඇයට වැරදීමක් නොවුනි නම් පිටත කොරිඩෝවෙන් ඇසෙන්නට වූයේ කවුරුන් හෝ සෙමින් පිය නගමින් ඇවිදින යන හඬයි. මොහොතකින් එම හඬ ඇගේ කාමරෙහි දොර අසලට විත් නැවතින. හදිසියේම යමක් මතක් වූ පරිද්දෙන් උන් තැනින් නැගී සිටි ඇය ඇඳමත්තෙහි තිබූ අත්බෑගය අවුස්සන්නට වූයේ සිය ජංගම දුරකථනය සොයා ගැනීමේ අරමුණිනි. බෑගේ පතුලෙහි තිබී ඒ සොයාගත් ඈ ගැහිමින් තිබූ ඇඟිලි තුඩු වලින් එහි මුහුණත් තිරෙහි අගුළු හැරගත්තාය. දෙවරක් නොසිතාම ඇය ඇගේ කාමර සහායිකාව වූ කලනිහට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට උත්සුක වූවාය. නමුත් පුදුමයකි වෙන කවරදාකවත් නොවූ අයුරින් ඇගේ දුරකථනයෙහි ජාල සම්බන්ධතාවය බිඳ වැටී තිබුණි. කිහිප වරක්ම ඇගේ නිවසට හා සොහොයුරා හටද ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළද තත්ත්වය ලෙසම විය. දෙයියනේ මං දැන් මොකද කරන්නේ? සිහින් ඉකිය අතරින්ම ඈ තමන්ටම මුමුණා ගන්නට වූයේ දුරකථනය ඇඳමත්තටම විසිකර දමමිනි. භීතියෙන් හා වික්ෂිප්තභාවයෙන් අඩක් උමතුව සිටි ඈ සිය ඇතුළු කොටසෙහි වූ කුඩා කාමර කොටස වෙත පාන ගන්නට වූයේ අධිකව දැනුණු පිපාසය සංසිඳුවා ගැනීමේ අරමුණෙනි. දොරක් නොමැති නමුත් පුළුල් දොර රෙද්දකින් ආවරණය කර තිබූ එම පටු කාමර කැබැල්ල ඔවුන්ගේ පිහුම් කටයුතු සඳහා යොදාගත් කොටස විය. රෙදිකඩ අතින් පසෙකට කර ඒ තුළට ගොස් විදුලි පහන් දැල්වූ ඈට දැක ගැනීමට හැකි වූයේ ඇගේ භීතිය දෙගුණ තෙගුණ කරන ආකාරයේ දර්ශනයකි. බිත්තිය කොනටම වන්නට වූයේ පහළින් අඩි 3ක් හා දිගින් අඩි 4ක් පමණ වන කුඩා මේසයකි. එහි එක් පසෙක ආහාර පිසීම සඳහා භාවිතා කළ භූමි තෙල් ලිප තිබූ අතර අනෙක් පස පිසූ ආහාර දෙමූ භාජන තැබීම සඳහා වෙන් කර තිබුණි. ආහාර බදුන් සියල්ලම පෙරලා තිබූ අතර ඒවා මුළු මේසේ පුරාම විසිරී පැවතුනේ සැකවින් කිවහොත් වනසතුන් විසින් අවුස්සා දමා තිබූ අයුරකිනි. එමෙන්ම ඒ අවටින් හමන්නට වූයේ උක්කාරය ඇති කරවන අන්දමේ අපුල ගන්ධයකි. උදරයේ පහත් කෙළවරකින් පටන්ගත් තියුණු වේදනාත්මක දැවිල්ලක් සමගින් ඇති වූ දැඩි අප්‍රියතාවයේ හේතු කොටගෙන මොහොතකින් ඈහට ඇති වූයේ වමනය කිරීමේ අවශ්‍යතාවයකි. නමුත් මුව හා නාස්පුඩු දෑතින්ම වසාගත් ඇය ෂණයකින් ඇගේ නිදන කාමරය වෙත දිව ගියේ පැමිණි අවශ්‍යතාවයේදී ඉටු කර නොගෙනමය. ඇඳෙහි හිඳගත් වරුණි ගැහිමින් පැවති ළමැදට දෑත් කිටි කිටියේ තද කර ගනිමින් පහසුවෙන් මෙන් හුස්ම ගනිමින් තමන් මුහුණ දී ඇති භයංකාර තත්වයෙන් මිදෙන්නට මගක් කල්පනා කරන්නට වූවාය.
කාමරයෙන් පිටත කොරිඩෝවෙන්ද කිසිදු ශබ්දයක් නැගෙනට නොවූයෙන් සිත් දැඩි කරගත් ඇය නැවතත් දිගු හුස්මකින් ලය සැහැල්ලු කරගත්තාය. සයනෙහි හිදගෙන සිටි ඇයගේ දෙපා තිබුණේ සිමෙන්ති පොළොව මැද්දෙහිය. මොහොතකින් ඇගේ වම් පාදයේ තරමක ශීතලක ස්පර්ශයක පහස දැනුණෙන් ඇය වහා දෙපා ඇඳ උඩට ඇදගත්තාය. හරියටම කිව්වොත් එම ස්පර්ශය කිසිවෙක් ඇගේ පාදයේ සියුම්ව ග්‍රහණය කිරීමට ගත් උත්සාහයක් වැනිය. ඇය මෙවරනම් භීතියේ අන්තයටම පත්ව සිටියාය. කලණි විසින් පිටත්වීමට පෙර ආතුව අතරමඟ නැවතූ කතාව කොරිඩෝවෙහි සක්මන් කළ අද්භූත තරුණිය විසිරුවා දමා ඇති ආහාර බදුන් ඔක්කාරය ඇති කරවන ගන්ධය හා යමක් ඇගේ පාදයේ ස්පර්ශ කිරීම ආදී සිදුවීම් වල කුමක් හෝ ගැඹුරු සම්බන්ධතාවක් ඇති බව ඇයට මේ වන විටත් සක්සුදක්සේ පැහැදිලි වී තිබුණි. පසුදින උදාවන තෙක් ඇය වෙනුවෙන් පිහිටවීමට කිසිවෙකුත් නොමැති බැවින් සිතට දිරිගෙන සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමේ අදිටනින් ඇය සයනෙන් බිමට බැසගත්තාය. ඇඳ අසල බිම දන හොවා සිමෙන් පහත් වූ ඇය දුරකථනයෙහි මුහුණතෙහි මන්ද ආලෝකය ඇඳ යටට යොමු කළාය. සයනය යට තිබුණේ තරමක අඳුරු ස්වභාවයකි. එහි බිමෙහි කිසිවෙක් හෝ කිසිවක් පෙනෙන්නට තිබුණේ නැත. නමුත් මොහොතකින් එහි ඇති තරමක අසාමාන්‍ය දර්ශනයක් ඇය දුටුවාය. සයනෙහි යටපැත්තෙහි තරමක් දිගු අඳුරු පැහැගත් හොදියක් එල්ලී පැවතිනි. මද වේලාවක් එදෙස බලා සිටි ඇයට එම ලොමුද හැගෙන්වෙන දසුනෙහි යථාර්ථය තේරුම් ගැනීමට හැකි වූවාය. පෙර කියන ලද කොරිඩෝවෙහි සක්මන් කළ තරුණිය ඇඳෙහි යටිපැත්තෙහි එල්ලීගෙන සිටියාය. ඇගේ අවුල්ලු කොණ්ඩය පොදියක් මෙන් පහළට එල්ලී පැවති අතර කෝපයෙන් දැවෙමින් පැවති දෑස් එක එල්ලෙම වරුණ දෙසට යොමු වී තිබුණි. භීතියෙන් හඬක් නිකුත් කළ ඈ පිටුපසට පැනගත්තාය. බිත්තියට පිටදී හිඳගෙන දනිස් පපුවට තද කරගත් ඈ වෙවුලමින් පැවති ශරීරයෙහි කිලිහි යමින් පැවති ශක්තිය රැක ගැනීමට උත්සුක වූවාය. නමුදු ඇයට ඒ කළ නොහැකි තරමටම ඇය දුර්වල වී සිටියාය. මද වේලාවක් කිසිදු හැලහොල්මනක් නොමැතිව ගෙවී ගියේය. මද වේලාවක් කිසිදු හැලහොල්මනක් නොමැතිව ගෙවී ගියේය. අනතුරුව දකින ඕනෑම පුද්ගලයෙකුගේ රෝමෝද්ගමනය වන එම සිදුවීම ආරම්භ විය. පළමුවෙන්ම සයනය යටින් මතු වූයේ දිගු සිහින් ඇගිලි සහිත හිමමෙන් සුදුමෙලි වූ අතකි. එහි අතරින් පතර මාංශ දිය වී ගොස් කඩතුළු වී පැවතුණි. මොහොතකින් දැකීමට ද අප්‍රියන්තමින් ඉදිමේ විකෘති වූ දිගු කටුක කිහෙරැලිවලින් සමන්විත ඇගේ මුහුණ ඇඳ යටින් මතුවිය. අනතුරු අපිරිසිදු වූ අඳුරු පැහැගත් ඉරි අබලන් වූ ගෞමකින් සමන්විත ඇගේ සම්පූර්ණ ශරීරයම භීතියෙන් මුසපත්ව බලා සිටි වරුණ ඉදිරියෙහි පෙනෙන්නට විය. අසාමාන්‍ය අයුරින් ඇඹරී විකෘතිව පැවති සිරුර බිම දිගේ ඇදෙමින් දෑත් මගින් බිම පහුරුගාමින් මෙන් වරුණි වෙතට ලං වූ තරුණිය ඇගේ සුදුමැලිව පැවති මුහුණ ඔසවා ඈ දෙස බලන්නට වූයේ සිහින් ගෙරවීමක් බදු හඬක් නගමිනි. ඇගේ කුණු වී ගිය මාංශවලින් නැගුණු අප්‍රිය ප්‍රාශ්වාසයෙහි ගන්ධය වරුණිහට ආග්‍රහණය වන තරමටම ඈ ලංව සිටියාය. මස් වෙදිලි දියවෙමින් පැවති එක් හස්තයක් දිගු කළ තරුණිය වරුණිගේ මුහුණ ස්පර්ශ කරන්නට වූවාය. ඇය වෘකයින්ගේ අඳෝනාවක් බදු ම්ලේච්ඡ සිනාහඬක් පිට කළෙත් ධෛර්ය අන්තයටම සිඳී ගොස් සිටි වරුණි සිහි විසඥව උන් තැනම පසෙකට පෙරලී ගියෙත් එක් විටමය. ඇය එක්වරම පියවි සිහියට ආවේ නොකඩවා තදින් යමක් වදින ශබ්දයකිනි. සිහි සුන්වීමට පෙර ආතුව අත්විඳි දර්ශනයන් පෙළ එකිනෙක අනුපිළිවෙලින් ආවර්ජනය වන්නට වූයෙන් ඇය මොහොතක් බියෙන් දෑස් විවර නොකරම හුන් අයුරින්ම වැතිර සිටියාය. නැවතත් එම ශබ්දය ඇසෙන්නට විය. කවුරුන් හෝ ඇගේ කාමරෙහි දොරට තදින් තට්ටු කරමින් සිටියේය. නංගි වරුණි, ඒ ඇයට සුපුරුදු කටහඬක් නොවේද? ක්ෂණයකින් දෑස් හැර බැලූ ඇයට පෙනුනේ ජනේලයට උඩින් වූ හිදැස් අතරින් ඇතුළට පිවිස පැවති මද හිරු එළියයි. අප්‍රාණිකව පැවති සිරුර කෙසේ හෝ වත්මන් කර නැගී සිටි ඈ සෙමින් පියනගා ගොස් කාමරෙහි දොර විවර කළාය.
අරුණාලෝකයේ බිමට වැටෙන්නට පටන්ගෙන වැඩි වේලාවක් ගතවනු තිබුණි. ඒ ආලෝකයේ අතරින් ඈ දුටුවේ දොර අසලම සිටගෙන හුන් කලණිගේ රුවයි. දෙයියනේ මේ මොකද නංගි චීත්තරෙද්ද පිටින්? කලණි විමසුවේ මහත් වික්ෂිප්තව නමුදු යමක් ඉවෙන්මෙන් වටහාගෙනය. අනේ අක්කේ ඉන් එහා යමක් පැවසීමට වරුණිහට නොහැකි වූයේ ඈ නැවත සිහි විසඥව ඇද වැටුණු බැවිනි. මුහුණ තෙමී ගිය සිසිල් දිය බිඳු කිහිපයකින් පසු ඒ දැස් හැර බලන්නට වූවාය. ඒ අසලම සයනෙහි පසෙක වාඩි වී ඇගේ මුහුණ තෙත් කරමින් සිටියේ කලණිය. අක්කේ වරුණි අපහසුවෙන් යන්තමින් යමක් පවසන්නට උත්සාහ කළද ඇගේ මුව සිය අතකින් මෘදු ලෙස වැසූ කලණි ඈ නිහඬ කළාය. මුකුත් කියන්න ඕනේ නෑ නංගි, මට හිතාගන්න පුළුවන් වෙච්ච හැමදේම. ඊයේ ඔයාව තනියම දාලා නොයන්නයි මට තිබුණේ. දිගු වේදනාබර හුස්මක් හෙළමින් ඈ පැවසුවාය. ගෙදර ගියාට මගේ හිතට හරි මදි. දරුවට එච්චරටම ලොකු අමාරුවක් තිබුණෙත් නැති හින්දා මං මහත්තයා එක්ක උදේම බයික් එකෙන් මගට ආවා. ඒත් මම මෙහෙට එන්න කලින් වෙයි කියලා බයෙන් හිටපු දේවල්ම ආයෙමත් වතාවක් වෙලා. අක්කේ අර අමනුෂ්‍ය ගෑණි මට තේරෙන්නේ නෑ මොකොත්ම. වරුණි සිහින් හඬින් ඉකි ගසමින් පවසන්නට වූවාය. ගොඩක් කාලෙකට කලින් අපි මෙහෙට එන්නත් අවුරුදු කිහිපයකට ඉස්සර මේ බෝඩිමේ හිටපු ගෑනු ළමෙක් මොනහරි පෞද්ගලික ප්‍රශ්නයක් හින්දා බාත්රූම් එක ඇතුලේ එල්ලිලා මැරලා තියෙනවා නංගි. වරුණිගේ හිස සෙමින් පිරිමදින ගමන් කලණි පවසන්නට වූවාය. ඊට පස්සේ මේ රූම් වල තනියම කාටවත්ම ඉන්න බෑ. එහෙම එක දවසක් කරි හිටියොත් ඒ හැමෝටම ඔයා මුහුණ දුන්න අත්දැකීම් වලට එහෙම නැත්නම් ඊටත් වඩා දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.